ආයුබෝවන් අපේ තුන්වෙනි ශ්‍රේණිය සහ හතරවෙනි ශ්‍රේණියේ දුවල පුතාලට පුතේ අද අපි හම්බෙන්නේ පස්වෙනි සතියට අදාළ රචනාව පාඩමින්. අපි අද හම්බෙන්නේ පස්වෙනි සතියට අදාළ රචනාව පාඩමින්. දැන් ඔයාලා පුතේ මේ වෙනකොට සූදානම් වෙලා තියෙන්න ඕනේ අර අපි දීපු රචනා කොළය සහ තවත් අමතර කොළයක්. රචනා කොළය සහ තවත් අමතර කොළයක් දැන් සූදානම් කරගන්න. මුලින්ම පුතේ අපි රූපේ බලලා රචනාව ලියන්නේ අර අමතර කොළේ. ඒ අමතර කොළේ වාක්‍ය ටික නිවැරදිව ලියලා ඒක වඩාත් නිවැරදි කරලා තමයි රචනා කොළේ ලියන්නේ. එතකොට පුතේ අපි මේකේ වාක්‍ය 4යි ලියන්න තියෙන්නේ. නමුත් අපි වාක්‍ය 5ක් 6ක් විතර කතා කරනවා. එතකොට මේ වාක්‍ය 5-6න් ඔයාලට කැමති හොඳ වාක්‍ය 4ක් රචනා කොළේ ලියන්න ඕනේ. රචනා කොළේ ලියන වාක්‍ය එකක්වත් වැරදි වෙන්න බෑ. ඉතාමත් නිවැරදි කරලා ලස්සන අත්අකුරෙන් ලියලා ඒක මට අනිවාර්යයෙන්ම බලන්න මේ එන සෙනසුරාදාට දෙන්න ඕනේ. හරි. අපි දැන් බලමු පුතේ මේකේ තියෙන මොකක්ද කරන්න තියෙන්නේ කියලා. මේකේ තියෙන පුතේ රූපේ දැක්වෙන දේ පිළිබඳ උක්ත ආඛ්‍යාත නිවැරදි වැකි 4ක් ලියන්න. මේක තාම වචන ප්‍රමාණයක් ගැන සඳහන් කරලා නැහැ. අපි ඒක ඉදිරියේදී කරනවා වචන කීයක් ඕනද කියලා. අපි මුලින්ම වාක්‍ය සරල වාක්‍ය ටිකක් හදන්න ඉගෙන ගමු. අද්භූතේ මේකේ දැන් බලන්න මේ රූපේ දිහා බැලුවාම මේ රූපේ ගැන රූපේ තියෙන දේවල් තමයි අපි වාක්‍යවල ලියන්න ඕනේ. ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ මේ රූපේ තියෙන දේවල් මොනවද කියලා. අපි ඒ ටික තනි වචන වලින් ලියා ගමු දැන්. එතකොට අපිට වාක්‍ය ලියන්න ලේසි. ඒකේ වෙන තව දෙයක් තමයි එකම දෙයක් ගැන දෙවතාවක් වාක්‍ය ලියවෙන්නේ නැහැ. ඒ නිසා අපි මුලින්ම මේ වාක්‍ය මේකේ තියෙන රූප මොනවද කියලා බලාගමු. මේකේ තියෙන අපිට මොකද්ද රූප වාහිනියක් තියෙනවානේ. හරි. එහෙනම් අපි මේ පැත්තකින් ලියාගමු. දැන් ඔයාලගේ කටු වැඩ කොලේ අරගෙන ඒකේ පැත්තකින් ලියා ගන්න ඕනේ මොනවද? මේකේ තියෙන දේවල්. මම දැන් මේ බෝඩ් එකේ උඩින් ලියනවා. ඔයාලත් පහසු තැනකින් ලියා ගන්න. මේකේ මට පුතේ පේන්න තියෙනවා රූප වාහිනියක් තියෙනවා. රූප වාහිනිය. ආයතනයේ මේකේ තියෙනවා මේක පැහැදිලිව මට පේන්න තියෙනවා කොඩියක් තියෙනවා නේද? ජාතික කොඩියක්. කොඩිය. කොඩිය. ආයතනයේ මට මේකේ තියෙනවා පේන්න කාන්තාවක් ඉන්නවානේ පුටුවක වාඩි වෙලා. අපි දැන් මේකේ අම්මා කෙනෙක්ද තරිදු අර පාඩම් පොතේ මේක තියෙන දෙයක් මේ රූපයක් කරන් තියෙන්නේ. හැබැයි අපි දන්නේ මෙයාලගේ නම් අපිට පේන්නේ මේකේ කාන්තාවක් ඉන්නවා කියලා නේ. කාන්තාවක් ඉන්නවා. ආයතනයේ මේක ඉන්නවා කවුද? ළමයි වගේක් ඉන්නවනේ. ළමයි ඉන්නවා. ආයතනයේ මේකේ මොකද්ද තියෙන්නේ? පොඩි බලු පැටියෙක් ඉන්නවනේ. බලු පැටියෙක් ඉන්නවා. බලු පැටියෙක් ඉන්නවා. තව පුතේ මේකේ ළමයි ටික ඉන්නවා මොකක්ද තව තියෙන්නේ කබඩ් එකක් වගේ දෙයක් තියෙනවානේ. නිකන් රූප වාහිනී ස්ටෑන්ඩ් එක මේසයක් වගේ. අපි දාමුක කබඩ් එකක් කියලා නේද? නැත්නම් මේසයක් දාමු මේසයක්. මේසයක් කියනවා. හරි. අපි දැන් මේ කියපු වචන ගැන මුලින්ම අපිට පුතේ දැන් මේකේ තියෙන ලිඛිත භාෂාවෙන් තමයි හැම වාක්‍යයක්ම ලියන්න ඕනේ. සමහර ළමයි මේ රචනා ලියනකොට මම දැක්ක කලින් පේපර් වල කතා කරන භාෂාවේ වචන දානවා. ඒක වැරදි. රචනාවක් නැත්නම් වාක්‍ය කීපයක් ලියද්දී අපි පුතේ බලාපොරොත්තු වෙනවා මේක අනිවාර්යයෙන්ම ලිඛිත භාෂාවෙන් වෙන්න ඕනේ. උක්තේ සහ ආඛ්‍යාතේ ගැලපෙන්න ඕනේ. අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕනේ. මේ දීලා තියෙන රූපයට අදාළ වෙන්න ඕනේ. පැහැදිලිද? අන්න ඒ වගේ සුදුසුකම් නැත්තම් මේ වාක්‍ය අනිවාර්යයෙන්ම වැරදි. ඊට පස්සේ විරාම ලකුණු යෙදෙන්න අවශ්‍ය තැන් වලට ඒවා යෙදෙන්න ඕනේ. හරි. ඊට පස්සේ එකම දෙයක් ගැන දෙවතාවක් වාක්‍ය ලියවෙන්න බෑ. එකම අදහසක් තැන් දෙකක ලියවෙන්න බෑ. ආය දැන් මේකේ පුතේ අංක 1 කියලා ඒකට තිත්තිරක් දීලා තියෙනවානේ. ඒකේ එක වාක්‍යයක් ලියන්න පුළුවන්. ඒකට වාක්‍ය දෙකක් ලියන්න බෑ. එන අංක 1 අංකයට
එක වාක්‍යයයි ලියන්න පුළුවන්. ඒවා එකම වාක්‍ය දෙකට කඩලා ඒක වාක්‍ය දෙකක් හැටියට අංක 1යි ලියන්න බෑ. ඒක වාක්‍ය දෙකක්. ඒතකොට ඒක වාක්‍ය දෙකකට ලියන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් කල්පනාවෙන් ඔයාලා මේ වැඩේ කරන්න ඕනේ. හරි. අපි දැන් මේක බලමු පළවෙනි වචනේ. රූපවාහිනිය. දැන් මේ රූපවාහිනිය මොකද වෙන්නේ? දැන් පුතේ මේක රූපවාහිනිය අපිට පේනවා මේ වැඩසටහනක් විකාශය වෙනවානේ. රූපවාහිනිය මොකක් හරි වැඩසටහනක් විකාශය වෙනවා. රූපවාහිනිය අපි මොන හරි ටීවී එකේ මොන හරි දෙයක් පෙන්නනවා. අපි පෙන්නනවා කියලා කියන්නේ. එහෙනම් අපි මේ කතා කරන භාෂාවෙන් කොහොමද ලියන්නේ? රූපවාහිනියේ මොන හරි දෙයක් පෙන්නනවා. රූපවාහිනියේ මොන හරි දෙයක් පෙන්නනවා. අපි ඒක ලියමු නිකන් කතා මේක ඔයාලා මේ කතා කරන භාෂාවේ වාක්‍යෙමම ලියන්නේ. බලන්න දැන්. හරි. අපි දාමු රූපවාහිනියේ මොනවා හරි දෙයක් පෙන්වනවා. ඔන්න අපි වාක්‍යයක් ලිව්වා කතා කරන භාෂාවෙන් පෙන්වනවා. දැන් පුතේ මේ වාක්‍ය වල ලිඛිත භාෂාවට හරවන්න ඕනේ. අපිට ඕනෑම දැන් මේකේ තියෙන දේ කතා කරන්න ලේසියිනේ. රූපවාහිනියේ මොන හරි දෙයක් පෙන්නනවා. කොඩියක් එළියේ එළ දෙනවා. කාන්තාවක් පුටුවේ වාඩිලා ඉන්නවා. ළමයි පිරිසක් ටීවී බලනවා. බලු පැටියේ පුටුව ළඟ වාඩිලා ඉන්නවා. මේසේ උඩ ටීවී එකක් තියලා තියෙනවා. ඕවනේ තියෙන්නේ. ඔය සියලුම වාක්‍ය අපි කතා කරන භාෂාවෙන් හරිම ලේසි. අපි මේවා කතා කරන භාෂාවෙන් එකින් එක ගමු දැන්. පළවෙනි එක අපි ගත්තා රූපවාහිනියේ මොන හරි දෙයක් පෙන්නනවා. අපි දැන් මේක හරවන්න ඕන ලිඛිත භාෂාවට. ඒක තමයි නිවැරදි වාක්‍ය වෙන්නේ. හරි. අපි දැන් මොන දැන් මේක අංක 1 වාක්‍ය. රූපවාහිනියේ මොන හරි දෙයක් විකාශ වෙනවා. අපි රූපවාහිනියට ලිඛිත භාෂාවෙන් රූපවාහිනියමයි රූපවාහිනියේ ඒ මොනවා හරි දෙයක් කියන අපි රූපවාහිනිය පුතේ පෙන්වන දෙයට අපි කියනවා වැඩසටහනක් කියලා. මොනවා හරි කියන එකට අපි ලිඛිත භාෂාවෙන් කියනවා යම් දෙයක් කියලා. එහෙනම් රූපවාහිනියේ යම් වැඩසටහනක් ඒ පුතේ රූපවාහිනිය යන්නේවට අපි කියනවා විකාශය වෙනවා කියලා. එහෙනම් අපි කොහොමද ලියන්නේ මේකේ? රූපවාහිනියේ යම් වැඩසටහනක් විකාශය වෙයි. අපි ඒක ලියමු දැන්. රූපවාහිනියේ යම් වැඩසටහනක් රූපවාහිනියේ යම් වැඩසටහනක් විකාශය වෙයි. රූපවාහිනියේ යම් වැඩසටහනක් විකාශය වෙයි. අන්න රූපවාහිනියේ මොන හරි දෙයක් විකාශය වෙනවා කියලා අපි ඒක කතා කරන භාෂාවෙන් කියවනේ. ඒක අපි ලිඛිත භාෂාවට හැරෙව්වා. රූපවාහිනියේ යම් වැඩසටහනක් විකාශය වෙයි. ඔන්න පුතේ අපි එක වාක්‍යයක් දැන් ලිව්වා. දැන් බලන්න හොඳට මේ ලියපු එකේ අකුරු හරිද කියලා බලන්න ඕනේ ළඟට. රූපවාහිනියේ යම් වැඩසටහනක් විකාශය වෙයි. තිත තියන්න ඕනේ අනිවාර්යයෙන්ම නැවතීමේ තිත. ඊට පස්සේ බලන්න ඕනේ මේකේ නොගැලපීමක් තියෙනවා. නොගැලපීම බලන්න පුතේ මේ වාක්‍ය කියවනකොට අපිට නොගැලපීමක් තියෙනවා නම් ඒක දැනෙනවා. රූපවාහිනිය යම් වැඩසටහනක් විකාශය වෙයි. හරි. ඒකේ වාක්‍ය නිවැරදි. ඔන්න අපි දැන් එක වාක්‍යයක් ලිව්වා. එහෙනම් අපි රූපවාහිනිය මෙතනින් කපලා දාමු. අපි ඒක නෑ ලියන්න බෑ වාක්‍යය. අපි දැන් දෙවෙනි එකට යමු. මොකක්ද දෙවෙනි එක තියෙන්නේ? කොඩිය. අපි දැන් මේක කතා කරන භාෂාවෙන් කොහොමද ලියන්නේ? කොඩියක් නෙල දෙනවනේ. කොඩියක් ලෙල දෙනවා.
ඔන්න අපි කතා කරන භාෂාවෙන් ලිව්වා. දැන් මේක හරවන්න ලිඛිත භාෂාවට වචනත් මදි, වචන වැඩි කරගන්නත් ඕනේ. අපි දැන් මේ වැඩේ කරමු. අංක 2 නේද? දෙවෙනි වාක්‍යය දැන් ලියන්න සූදානම් වෙන්නේ. දැන් පුතේ මේකේ අපිට පේන්නේ මේ මොන කොඩියක්ද? ජාතික කොඩියක්. අන්න අපි එක වචනයක් වැඩි කරගත්තා. විශේෂණ පදයක් දාලා. එහෙනම් ජාතික කොඩියක්. දැන් සාමාන්‍යයෙන් කොඩියක් ලෙල දෙන්නේ කොහෙද? බිම ලෙල දෙන්නේ නැහනේ. අහසේ, ගුවනේ ලෙල දෙන්නේ නේද? හරි. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් කොහොමද? ජාතික කොඩියක් කොහෙද ලෙල දෙන්නේ? ගුවනේ ලෙල දෙයි. ජාතික කොඩියක් ගුවනේ ලෙල දෙයි. අපි ඒක ලියමු දැන්. ජාතික කොඩියක් අපිට පුතේ මේක අහසේ ගුවනේ කියන වැඩි තවන්න සුළඟේනේ නේද? සුළඟ නිසා තමයි ඔක ලෙල දෙන්නේ. එහෙනම් ජාතික කොඩියක් සුළඟේ ලෙල දෙයි ලියන්නත් පුළුවන්. නැත්නම් ගුවනේ ලෙල දෙයි කියලා ලියන්නත් පුළුවන්. ජාතික කොඩියක් ගුවනේ ලෙල දෙයි. හරි. අපි දැන් වාක්‍යය ලිව්වා. ජාතික කොඩියක් ගුවනේ ලෙල දෙයි. දැන් බලන්න ඕනේ මේකේ අක්ෂර වින්‍යාසය. පැහැදිලිද? වාක්‍ය ගැලපෙනවද? උක්ත වාක්‍යයද ගැලපෙනවද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ වාක්‍ය ලියපු ගමන් ඒ ටික බලලා එකපාරක් ඔක්කොම වාක්‍ය ලියලා ආයෙ මුල ඉඳලා බලන්නත් ඕනේ. හරි. අපි දැන් පුතේ ඔන්න වාක්‍ය දෙකක් ලිව්වා. එහෙනම් අපි දැන් තුන්වෙනි වාක්‍යයට යමු. හරි. අපි දැන් කොඩිය කපලා දාමු. මේක ලිව්වා. කාන්තාව. මොකද කියන්නේ? කාන්තාව. කාන්තාවක් අපිට පේනවා මේකේ පුටුවේ වාඩි වෙලා රූපවාහිනිය බලනවානේ. ඔක තමයි අපි කතා කරන භාෂා වාක්‍යය. අපි එක නිකන් කතා කරමු. දැන් ලියන්න ඕනේ නැහැ. අපි දැන් දන්නවා මේකේ කතා කරන අපි සාමාන්‍ය මේකේ වෙන දේ තමයි කාන්තාව පුටුවේ වාඩි වෙලා ටීවී බලනවා. කාන්තාව පුටුවේ වාඩි වෙලා ටීවී බලනවා. ඔක තමයි අපි සාමාන්‍ය කියන වාක්‍යය. දැන් අපි මේක ලිඛිත භාෂාවට හරවමු. අපි දාමු අංක 3 නේද? කවුද? කාන්තාවක්. කාන්තාවක් කාන්තාවක් කොහෙද වාඩිලා ඉන්නේ? පුටුවේ වාඩි වෙලා ටීවී බලනවා. කාන්තාවක් පුටුවක අසුන්ගෙන වාඩි වී ලිඛිත භාෂා වචන මොකද? අසුන්ගෙන. කාන්තාවක් පුටුවක අසුන්ගෙන නැත්නම් කාන්තාවක් පුටුවක වාඩි වී රූපවාහිනිය නරඹයි. කාන්තාවක් පුටුවක වාඩි වී රූපවාහිනිය නරඹයි. අපි ඒක ලියමු දැන්. කාන්තාවක් කොහෙද ඉන්නේ? පුටුවක. පුටුවේ මොකද කරන්නේ? වාඩි වෙලා ඉන්නවා. වාඩි වී පුටුවේ වාඩිලා මොකද කරන්නේ? ටීවී බලනවා. රූපවාහිනිය නරඹයි. කාන්තාවක් පුටුවක වාඩි වී රූපවාහිනිය නරඹයි. ඔක තමයි අපි සාමාන්‍ය දැන් බලන්න මේකේ උක්ත වාක්‍යයට හරිද කියලා. කාන්තාවක් ඒක වචනයක්, නරඹයි ඒක වචනයක්, උක්ත වාක්‍යයට ගැලපෙනවා. පුටුවක වාඩි වී රූපවාහිනිය නරඹයි. හරි නේද පුතේ? අපි දැන් එහෙනම් යන් ඊළඟට උන දැන් අපි වාක්‍ය 3ක් ලිව්වා. ඊට පස්සේ බලමු අපි දැන් ළමයි ඉන්නව නේද? ළමයි මොකද කරන්නේ? හතරවෙනි වාක්‍ය අපි ලියමු. ළමයි විතර පුතේ අපිට දැන් එයාලා රූපවාහිනිය බලනවා තමයි. හැබැයි ඉතින් අපිට දැන් ලියන්න බෑ ළමයි පුටුවක ඒ වගේම වාක්‍යයක් අපි පොඩ්ඩක් වෙනසක් බලමු මේකේ. ළමයිනුත් ඉන්නවා මෙතන. එයාලා hina වෙනවා පේනවනේ. ඒ කියන්නේ මෙයාලා සතුටින් ඉන්නේ.
එහෙනම් ළමයි පිරිසක් සතුටින් මොකද කරන්න ඇති? රූපවාහිනියේ දෙයක් බලනවා. එහෙනම් අපිට මේ වාක්‍ය ටිකක් වෙනස් කරලා ළමයි කරන දේ ලියන්නත් පුළුවන්. කොහොමද ලියන්නේ තොරේ? ළමා පිරිසක් කොහෙද ඉන්නේ? අපිට පුළුවන් මේතන නේද? රූපවාහිනිය ඉදිරියේ අපි දැන් මේ වාගේම වාක්‍යයක් ලියන්න බෑනේ. ළමා පිරිසක් රූපවාහිනිය ඉදිරියේ මොකද කරන්නේ? නැත්නම් මෙහෙම ලියන්න පුළුවන්. ළමා පිරිසක් රූපවාහිනී වැඩසටහනක් නරඹති. වාක්‍ය දෙකක්. හැබැයි අපි දෙන්නෙක් ගැන ලියවෙන්නේ නිසා ඒක ලියන්න ගැටලුවක් වෙන්නේ නැහැ. අපි බලමු ළමයි. ළමා පිරිසක් කියලා කියන්නේ පුතේ බහු වචනයක්. පිරිසක් කිව්වහම අපි ඒකට කියනවා මේ සමූහ වාචී පද කියලා කියනවා නේ. ළමා පිරිසක් කොහොමද රූපවාහිනිය බලන මෙයා? සතුටින් hina වෙලා ඉන්නවනේ. ළමා පිරිසක් සතුටින් මොකද්ද බලන්නේ? රූපවාහිනිය කියලා නැත්නම් රූපවාහිනී වැඩසටහන. ළමා පිරිසක් සතුටින් රූපවාහිනී ළමා පිරිසක් සතුටින් රූපවාහිනී වැඩසටහනක් ළමා පිරිසක් බහු වචනයක්නේ. එන නරඹයි නෙවෙයි නරඹති. නරඹති. ළමා පිරිසක් සතුටින් රූපවාහිනී වැඩසටහනක් නරඹති. හරි පුතේ අපි දැන් ඔන්න වාක්‍ය 4ක් ලිව්වා. පස්වෙනි වාක්‍ය ලියමු. මොකද්ද? දැන් ළමයි ගැන අපි ලිව්වා. ඒක ආයෙ ලියන්න බෑ. 5. 5 මොකද්ද? බලු පැටියෙක් ගැන තියෙනවානේ. දැන් බලු පැටියා මොකද කරන්නේ? පුටුව ළඟ වාඩි වෙලා ඉන්නවා. අපි සාමාන්‍යයෙන් කතා කරන කියන්නේ බලු පැටියා පුටුව ළඟ වාඩිලා ඉන්නවා. එහෙනම් අපි කොහොමද ලියන්නේ? බලු පැටවෙක් පුටුව ළඟ කියනකොට පුටුව අසල මොකද කරන්නේ? වාඩි වෙලා ඉන්නවා. වාඩි වී සිටි. බලු පැටවෙක් පුටුව අසල වාඩි වී සිටි. අර වෙලා තියෙන දේ කියන්න තියෙන්නේ නේද? හරි අපි බලමු දැන්. කොහොමද ලියන්නේ? බලු පැටවෙක් පුටුව අසල පුටුව අසල මොකද කරන්නේ? වාඩිලා ඉන්නවා. වාඩි වී බලු පැටවෙක් කියන්නේ එක්කෙනයි. වාඩි වී සිටි. හරි පුතේ. දැන් අපි බලන්න ඕනේ ඒකේ අක්ෂර වින්‍යාසය වල බලන්න ඕනේ තමන් ලියන වාක්‍යවල. අපි බලමු ඊළඟට 6 වෙනි වාක්‍යය මොකද්ද තියෙන්නේ කියලා. බලු පැටිය. ඔය ඉවරයි. 6 වෙනි වාක්‍යය. මේසය. අන්න මේකේ මේසය තියෙනවානේ. මේසයේ උඩ මොකද්ද තියෙන්නේ? රූපවාහිනියක් තියලා තියෙනවා. අපි කොහොමද ඒක ලියන්නේ? වාක්‍යයක ලියනකොට. මේසය උඩ කියන්න බෑ මත. මේසය මත රූපවාහිනියක් මොකද කරන්නේ? තියලා තියෙනවා. මේසය මත රූපවාහිනියක් තබා ඇත. මේසය මත රූපවාහිනියක් තබා ඇත. මේසය මත රූපවාහිනියක් මොකද කරන්නේ? තියලා තියෙනවා. තබා ඇත. හරි පුතේ.
අපි දැන් වාක්‍ය 6ක් ලියුවා. මේසෙ ගණත් ලියුවා නේද? අපි දැන් වාක්‍ය 6ක්ම මේකේ ලිව්වා. මේ වාක්‍ය 6න් ඔයාලට කැමති 4ක් නිවැරදි කරලා ඔයාලගේ රචනා පොලේ ලියලා මට අනිවාර්යයෙන් මේ සතියේ සෙනසුරාදා වෙද්දි බලන්න දෙන්න ඕනේ. දැන් පුතේ මේ වාක්‍ය ඔක්කොම ලියලා ඉවර වෙලා මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම මේ වාක්‍ය 6 ඔයාලා නැවත පාරක් මුල ඉඳලා ළඟට එකින් එක ඊටාම හෙමින් සැලකිල්ලෙන් කියවලා බලන්න ඕනේ. මොකද අපි මේ ලියනකොට අපිට ලියනකොට සාමාන්‍ය වැරද්දක් පේන්නේ නැහැ. වැරද්දක් පෙනීම අඩුයි. හැබැයි අපි ලියපු දෙයක් නැවත පාරක් කියවනකොට ඒ වැරදි ඊටමත් හොඳට අපේ ඇහැට පේනවා. ඒ කියන්නේ අපිට ගොඩක් වෙලාවට පුතේ අපේ සාමාන්‍ය ගතිගුණයක් තමයි අපි කරන දේක අපිට වැරදි පේන්නේ නැහැ. හැබැයි අපි කරපු දේක නැත්නම් අනුන් කරපු දේක අපිට වැරදි දකින්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේකත් අන්නේ ස්වභාවයම තමයි. අපි මේක කරගෙන යද්දී අපිට මේක වැරදි පේන්නේ නැහැ. කරලා ඉවර වෙලා නැවත පාරක් අපි පිටට ගිහිලා බලනකොට මේක දිහා අන්න මෙතන අකුර වැරදි. මේක ගැලපෙන්නේ නැහැ. එහෙම දේවල් හොඳට පේනවා. එහෙනම් අපි ඒ තියෙන ස්වභාවික ගතිගුණය අපි මේ රචනාව වෙනුවෙන් යොදා ගන්න ඕනේ. පැහැදිලිද? ඒ නිසා ඔයාලා හැම වෙලෙම මම අනිවාර්යෙන් කියන්නේ ලියපු හැම අභ්‍යාසයක්ම හැම වාක්‍යයක්ම නැවත පාරක් කියවලා බලන්න ඕනේ. ඒ නැවත පාරක් කියවලා බැලීමෙන් තමයි අපිට වැරදි හදාගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඔයාලත් පුතේ දැන් මේ ලියපු වාක්‍ය හැම එකක්ම නැවත පාරක් කියවලා බලන්න. අපි එක වාරයක් නිකන් මේක බලන්න. කාන්තාවක් පුටුවක වාඩි වී රූපවාහිනිය නරඹයි. ඊළඟ එක ළමා පිරිසක් සතුටින් රූපවාහිනී වැඩසටහනක් නරඹති. ඊළඟ එක බලු පැටවෙක් පුටුව අසල වාඩි වී සිටී. මේසය මත රූපවාහිනියක් තබා ඇත. හරි. අන්න ඒ වගේ කියවලා බලන්න ඕනේ. හරි පුතේ. එහෙනම් අපි අදට පස්වෙනි සතියට අදාළ රචනා මාතෘකාව මෙතනින් නවත්තමු. අපි 6 වෙනි සතියෙන් හම්බෙමු. එහෙනම් මේ රචනාව ඔයාලා නිවැරදිව ලියලා මට අනිවාර්යයෙන්ම මේ සතියේ සෙනසුරාදාට මේක ගෙනත් දෙන්න ඕනේ බලන්න. හරි. එහෙනම් පුතේ ඔයාලට තෙරුවන් සරණයි.